හරි. අයිබෝවන් අද මගේ YouTube නාලිකාව ඔස්සේ මම කියා දෙන්න යන්නේ මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවෝ ඇතුළුව උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන දරුවන්ට වැදගත් වන විශේෂ කාරණාවක්. නමුත් මේ මාතෘකාව මම මේ කියා දෙන කාරණාවත් එක්ක සාමාන්‍ය ජීවිතයේදී අපිට වැදගත් වෙන ඉතා වැදගත් දේශපාලන මාතෘකා දෙකක් මේ ඔස්සේ සාකච්ඡා වෙනවා. එකක් තමයි මේ ෆෙඩරල් වාදය කියන්නේ මොකක්ද කියන එක. අනිත් එක තමයි යුනිටරි වාදය නැත්නම් ඒකීය වාදය කියන්නේ මොකක්ද කියන එක. අතන මේ ෆෙඩරල් වාදය කියන එක අපි ඉංග්‍රීසි වචනයක් මේ අපිට කනට ඇහෙන්නේ මේ ෆෙඩරල් වාදය කියන එකේ ඇත්තම අදහස තමයි සංධීය වාදය. දැන් මේ සංධීය ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක ඔබට තේරෙන්නේ නැත්නම් ෆෙඩරල් ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැත්නම් මම පොඩක් සරලව එක පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මෙහෙම. දැන් මම මේ ඇඳලා තියෙන ඉන්දියාව. මේ ඇඳලා තියෙන්නේ. ඉන්දියාව මේ මුළු ඉන්දියාව පුරාම තියෙන්නේ ඉන්දියාව හෙවත් මධ්‍යම රජය. මධ්‍යම ආණ්ඩුව. මේ ABCD කියලා ලකුණු කරලා තින්නේ ඉන්දියාව බෙදලා තියෙන ප්‍රාන්ත කියන ඒකක ටික. ඉන්දියාවේ ප්‍රාන්ත 29ක් තියෙනවා. ඊට අතිරේකව මධ්‍යම ආණ්ඩුව විසින් පාලනය වන සාංගමික ප්‍රාන්ත නැත්නම් යූනියන් ටෙරිටරිස් කියන ආයතන 7ක් තියෙනවා. එතකොට මේ ප්‍රාන්තවලට වෙනම ස්වාධීනතාවක් තියෙනවා. ඕනම සංධීය ක්‍රමයක එහෙමයි. මේ ප්‍රාන්ත බෙදලා තියෙන්නේ ඒ ප්‍රදේශවල තියෙන සංස්කෘතික, ආගමික, භූගෝලීය වෙනස්කම් මත. අනිත් එක ඉන්දියාව ලොකු රාජ්‍යයක්. ඒක නිසා මේ වගේ විවිධ ප්‍රදේශවලට බෙදලා පාලනය කරන එක ලේසියි. දැන් කෙනෙක් අහයි කොහොමද මේක බෙදන්නේ? මේ බෙදීම සිදු කරන්නේ රටක මූලික නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මධ්‍යම ආණ්ඩුවකට සහ ප්‍රාන්ත කියලා ආණ්ඩු වර්ග දෙකකට රාජ්‍යයේ බලය, ඒ කියන්නේ රටකට තියෙන ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන කාර්යයන් කරන්න තියෙන බලය බෙදලා දීලා තිනවා නම් අපි ඒකට කියනවා සංධීය හෙවත් ෆෙඩරල් ක්‍රමයක් කියලා. දැන් මම මෙතන නිකමට ලියන්නම් මේ මධ්‍යම ආණ්ඩුවනේ තියෙන්නේ. එතකොට මේ මධ්‍යම ආණ්ඩුව මුළු රටටම බලපාන පරිදි නීති හදන ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කටයුතු කරනවා. ඒවා මුළු රටටම අදාළයි. ඊට අමතරව මේ ප්‍රාන්ත වෙන වෙනම ගත්තම මේ ප්‍රාන්තත් තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ සංස්කෘතියට ක්‍රමවේදයට අනුගතව ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කාර්යයන් කරනවා. ඒ සඳහා ඒ නීති හදන ක්‍රියාත්මක කරන විනිශ්චය කරන කාර්යයන් කරන්න අවශ්‍ය බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම තමයි ලබා දීලා තියෙන්නේ ප්‍රාන්තවලට. එතකොට අපිට පේනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතියෙන් මම ඕනනම් තව චුට්ටක් මෙතන පැහැදිලි කරලා දෙන්නම් ඇඳලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතියෙන් මධ්‍යම ආණ්ඩුවකට සහ ප්‍රාන්ත කියලා ආණ්ඩු වර්ග දෙකකට රටේ ස්වාධිපත්‍ය බලය බෙදලා තියෙනවා. එතකොට ආණ්ඩු වර්ග දෙකක් තියෙනවා මේ ෆෙඩරල් ක්‍රමවල. තේරුණානේ? දැන් අපිට මේකේ අවබෝධයක් නැත්තේ ලංකාවේ තියෙන්නේ එකම ආණ්ඩුවක්. ලංකාවේ තියෙන්නේ යුනිටරි හෙවත් ඒකීය පාලනයක්. ඒ කියන්නේ එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් එක මධ්‍යම ආණ්ඩුවකට සියලු බලතල දීලා තියෙනවා. නමුත් කෙනෙක් අහවි එතකොට ලංකාවේ පළාත් සභා කියන්නේ මොකක්ද? පළාත් සභා හදලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙන්. නමුත් මතක තියාගන්න ඕන පළාත් සභා ලංකාවේ 13 වන සංශෝධනයෙන් 1987 හැදුවට ඒවට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය බලය දීලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව මගින්. තේරුණානේ? ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව හදපු නීති 50ක් මගින් තමයි පළාත් සභාවලට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය බලය ලබා දීලා තියෙන 1987 අංක 47 දරන පළාත් සභා පනත යටතේ. ඒක නිසා පළාත් සභා කියන්නේ ඇත්තටම සංධීය ෆෙඩරල් ක්‍රමයක ප්‍රාන්තවලට වඩා ඉතාමත් අඩු ස්වාධීන බලතල භුක්ති විඳින ආයතනයක්. ඒක නිසා ලංකාවේ ඒකීයයි. අනිත් එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව පළවෙනි ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ලංකාවේ ඒකීය රාජ්‍යයක් කියන්නේ. නමුත් සංධීය ආණ්ඩු ක්‍රමයක් එතකොට මේ ෆෙඩරල් ක්‍රමයක් කියන්නේ මධ්‍යම ප්‍රාන්ත කියන ආණ්ඩු වර්ග දෙකකට රටේ රාජ්‍ය බලය බෙදා දෙමින් ඒ ආයතනවලට ස්වාධීනව වැඩ කරගෙන යන්න තම තමන්ගේ ප්‍රදේශවල අවස්ථාව ලබා දෙන ආණ්ඩු ක්‍රමයක්. ඒ හරහා ඒ විවිධ සංස්කෘතීන් විවිධ අවශ්‍යතා නියෝජනය කරන ප්‍රදේශවලට ස්වාධීනව තම තමන්ගේ වැඩ කරගෙන යන්න හැකියාව ලැබෙනවා. දැන් ඉන්දියාව මම දැන් ඔයිමම කියලා දුන්නේ මේ ෆෙඩරල් ක්‍රමය සංධීය ක්‍රමයක කියන එක පිළිබඳව සමස්ත
මේ සමස්ත සරල හැඳින්වීම. නමුත් මම මෙතෙන්දී ඇත්තටම කතා කරන්නේ මේ උසස් පෙළ දරුවන්ට අවශ්‍ය ඉන්දියාව කියන රාජ්‍යයේ තියෙන මේ සංධීය ව්‍යුහය. ඇත්තටම ඉන්දියාවේ තියෙන සංධීය ව්‍යුහය අපි හඳුන්වන්නේ අර්ධ සංධීය. නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ක්වාසි ෆෙඩරල් සිස්ටම් එකක් අර්ධ සංධීය ක්‍රමයක් කියලා. ඇයි එහෙම කියන්නේ? ඉන්දියාව සංධීය ලක්ෂණ තියෙන රාජ්‍යයක් වුණාට ඉන්දියාවේ ඒකීය ලක්ෂණ දක්නට ලැබෙනවා. ඒ කියන්නේ සංධීය ලක්ෂණ තියෙනවා, ඒකීය ලක්ෂණ තියෙනවා. ඒක නිසා කෙනෙකුට ඉන්දියාව දෙපැත්තටම නෑ කියලා පේන්නේ. ෆෙඩරලුත් නෙවෙයි, ඒකීයත් නෙවෙයි. එහෙනම් අර්ධ සංධීය. සංධීය රාජ්‍යයක ඒකීය ලක්ෂණ ගැඹුරින් දක්නට ලැබෙනවා නම් අන්න ඒවට අපි කියනවා අර්ධ සංධීය ක්‍රමයක් කියලා. දැන් අපි බලමු ඉන්දියාවේ මොනවද තියෙන අර්ධ සංධීය ලක්ෂණ. මුලින්ම අපි ඉන්දියාව සංධීය රාජ්‍යයක් බව අවබෝධ කරගන්න එපා. ඔව්. ඉන්දියාව සංධීය රාජ්‍යයක්. ඒකට හේතුව තමයි ඉන්දියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්තවලට බලය ලබා දීලා තියෙනවා. ව්‍යවස්ථාවේ ඍජුවම සංධීය රාජ්‍යයක් කියලා කිව්වේ නැති වුණාට ඉන්දියාවේ බලය බෙදලා තියෙනවා. මධ්‍යම ආණ්ඩුවට ලයිස්තුවක් තියෙනවා, ප්‍රාන්තවලට ලයිස්තුවක් තියෙනවා, සමගාමී කියලා ලයිස්තුවක් තියෙනවා, මධ්‍යම ප්‍රාන්ත හවුලේ භුක්ති විඳින. මේ විදිහට ලයිස්තු තුනක් මාර්ගයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත පිහිටුවල ඒවට රාජ්‍ය බලය බෙදලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාව සංධීය. ඊට පස්සේ ඉන්දියානු ආණ්ඩු ක්‍රමය ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙකුට පෙනියනවා ඉන්දියානු ආණ්ඩු ක්‍රමයේ සංධීය ලක්ෂණ ගණනාවක් තව තියෙනවා. සාමාන්‍ය සංධීය ආණ්ඩු ක්‍රමයක රටේ මූලික නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලිඛිත වීම සහ අනම්‍ය වීම වැදගත්. ඉන්දියාවෙත් එහෙමයි. ලෝකයේ දීර්ඝතම ලිඛිත ව්‍යවස්ථාව හැටියට සැලකෙනවා. එතකොට මොකද මධ්‍යම ප්‍රාන්ත කියලා ආණ්ඩු වර්ග දෙකක් තියෙන නිසා ඒවට බලය බෙදලා දෙන්න ඕන එක ලියලා තියෙන්න ඕන. ඒ වගේම තමයි ඒ දීපු බලය මධ්‍යම ආණ්ඩුවට ඕන විදියට වෙනස් කිරීම ලේසි වෙන්න හොඳ නෑ. අනම්‍ය වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි දන්නවා ඉන්දියාවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න දේශපාලන විද්‍යාව කරන දරුවෝ දන්නවා පාර්ලිමේන්තුවේ සභා දෙකේ තුනෙන් දෙකට අමතරව ප්‍රාන්ත බහුතරයකුත් කැමති වෙන්න ඕන. එතකොට ඉන්දියාව මේ පැත්තෙන් බලනකොට සංධීය. අනිත් එක තමයි ඉන්දියාවේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා බලවත්. ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙනවා මධ්‍යම ප්‍රාන්ත ගැටුම් විසඳන මූලික අධිකරණ බලය. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත හදන නීති ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියලා ප්‍රතිනිරීක්ෂණයකට ලක් කරන්න. තේරුණානේ නීතියක් වෙනස් කරන්න උනත් ඉන්දියාවට පුළුවන්. ඇත්තටම ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව හදපු නීතියක් ආණ්ඩු ව්‍යවස්ථාවට එකඟ වුණත් ඒක රටේ දේශපාලන ව්‍යුහයට එකඟ නෑ කියලා හිතනවා නම් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිනිරීක්ෂණ බලය තියෙනවා. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් එහෙම බලයක් නැති තරම්. ඒක නිසා ඊළඟට ගත්තම ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකයේ ද්විමාණ්ඩලික. අපි දන්නවා සංධීය ෆෙඩරල් රාජ්‍යයක මධ්‍යම ආණ්ඩුව මුළු රටටම නීති හදන නිසා මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ අනිවාර්ය සභා දෙකක් තියෙනවා. මොකද දෙවනි සභාව හදන්නේ ප්‍රාන්තවල නියෝජිතයන්ට තමන්ගේ ප්‍රාන්තයේ අවශ්‍යතා මධ්‍යම ආණ්ඩුව තුල නියෝජනය කරන්න. එතකොට මධ්‍යම ආණ්ඩුවේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව අපි හඳුන්වන්නේ සභා දෙකක් තියෙනවා. ලෝක සභාව, රාජ්‍ය සභාව. ওই රාජ්‍ය සභාවේ ඉන්න සමාජිකයෝ 250න් 238ක්ම පත් කරන්නේ ප්‍රාන්තවල නියෝජිතයන් හැටියට. එතකොට මධ්‍යම ආණ්ඩුව නීති හදනකොට ප්‍රාන්තවල අවශ්‍යතා ඉබේ මෙතන නියෝජනය වෙනවා. අපි ඒකට කියනවා සංධීය අවශ්‍යතාවය කියලා. ඉන්දියාවේ යතිනුත් සංධීය. නමුත් ඉන්දියාව ওই සංධීය ලක්ෂණ තිබුණට ඉන්දියාවේ ඒකීය ලක්ෂණත් තියෙනවා. ඉන්දියාවේ හදිසි අවස්ථාවක් ඇති වුණොතින් තමයි ඉන්දියාව ඒකීය වෙන්නේ. මොකක්ද මේ හදිසි අවස්ථාව? හදිසි අවස්ථාවක් කියන්නේ සාමාන්‍ය විදියට වැඩ කරගෙන යන්න බැරි අවස්ථාවක්. හදිසි අවස්ථා ආකාර තුනයි ඉන්දියාවේ. ඉන්දියානු ව්‍යවස්ථාවේ 352 ඉඳලා 360 කියන වගන්ති ටික පෙරලලා බැලුවොත් කෙනෙකුට ඔක පේනවා. එකක් තමයි ජාතික හදිසි අවස්ථා. අනිත් එක තමයි මූල්‍ය හදිසි අවස්ථා. අනිත් එක තමයි ප්‍රාන්ත හදිසි අවස්ථා. මොනවද මේ ජාතික හදිසි අවස්ථා කියන්නේ? එක්ක ත්‍රස්තවාදී අර්බුදයක්, විදේශ ආක්‍රමණයක්, මේ COVID-19 වගේ ව්‍යසනකාරී වසංගත තත්ත්වයක්, පැන්ඩමික් ඉර එකක්, එහෙම නැත්නම් ස්වභාවික විපතක් මේ වගේ මුළු ඉන්දියාවටම බලපාන යම් ජාතික ගැටලුවකදී ඉන්දියාවේ මධ්‍යම රජයට පුළුවන් ප්‍රාන්තවල බලය යටපත් කරලා ප්‍රාන්තවලට ඉහළින් ගමන් කරන මධ්‍යම රජයේ ඒකීය නීති පද්ධතියක් බලපෑමක් සිදු කරන්න පුළුවන්. ඒක නිසා හදිසි තත්වයන් පනවන්නේ ජනාධිපති, ඒ කියන්නේ මධ්‍යම රජයේ නාමික විධායකයේ රාජ්‍ය නායකයා, ඒ හරහා ප්‍රාන්තවල ස්වාධීනතාවය යටපත් කරන්න පුළුවන්. ඒකෙන් පේන ඉන්දියාව ඒකීය ලක්ෂණයක් පේනවා කියන එක. ඕක තමයි ඉන්දියාව ඒකීයයි කියලා පේන ප්‍රබලම තැන.
අනිත් එක මූල්‍ය හදිසි අවස්ථා තියෙනවා. රටේ මූල්‍ය තත්ත්වය අස්ථාවර කරන අවස්ථාවක් කියලා හිතෙනවා නම් අස්ථාවර වෙනවා කියනවා නම් හදිසි අවස්ථා පනවලා ප්‍රාන්ත පාලනය කරන්න ඉන්දියාවේ මධ්‍යම රජයේ ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තුවට පුළුවන්. එහෙම නැත්නම් යම් ප්‍රාන්තයක විශේෂී කාරණාවක් මුල් කරගෙන හදිසි තත්ත්ව පනවන්න පුළුවන්. ප්‍රාන්තයක මොනවා හරි ගෝත්‍රික ගැටුමක්, ආගමික ගැටුමක්, ත්‍රස්තවාදී අර්බුදයක්, නැත්නම් ප්‍රාන්ත අතර ගැටුමක් මේ වගේ කාරණාවක් ගැන හිතලා වුණත් ඕනනම් හදිසි අවස්ථා පනවන්න මධ්‍යම රජයට පුළුවන්. මේ හැම හදිසි තත්වයකදීම මධ්‍යම රජය බලවත් වෙනවා. ඒ කියන්නේ ඒකීය ලක්ෂණ පේන්නේ. ඒකීය නම් අනිවාර්යයෙන්ම මධ්‍යම රජය බලවත් වෙන්න එපා නේද? එතකොට ඔය ඉන්දියානු ව්‍යවස්ථාව හදපු බී.ආර්. අම්බෙඩ්කර් කියනවා හරි අපූර්ව කතාවක්. ඉන්දියාව සාමාන්‍ය තත්වයේදී සංධිය වුවත් හදිසි තත්වයේදී ඒකීය වන්නේ කියලා. එතකොට ඒකේ නිර්වචනයෙන්ම පේනවා ඉන්දියාව සංධිය වුණාට ඒකීය ලක්ෂණ මධ්‍යම ආණ්ඩුව බලවත් වෙන ලක්ෂණ තියෙනවා. ඒක නිසා අර්ධ සංධියයි කියන්නේ. ඊට අමතරව ඉන්දියාව අර්ධ සංධිය වෙන නැත්නම් ඉන්දියාව තුළ ඒකීය ලක්ෂණ පෙන තව අවස්ථා තියෙනවා. ඒ තමයි ඉන්දියාවේ තියෙන ඒකීය පුරවැසිභාවය. අපි දන්නවා සාමාන්‍ය සංධිය ක්‍රමයක නම් ඇමරිකාව වගේ සම්භාව්‍ය ක්‍රමයක නම් ද්විත්ව පුරවැසිභාවය තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ පුරවැසිභාවය තියෙන්නත් ඕන, තමන් ජීවත් වෙන ප්‍රාන්තයේ පුරවැසිභාවය තියෙන්නත් ඕන. නමුත් ඉන්දියාවේ එහෙම නැහැ. ඉන්දියානුවෙක් නම් ඕන ප්‍රාන්තයක ඉන්න පුළුවන්. ඉන්දියානුවා කියන පදනම නියෝජනය කරන්නේ මධ්‍යම ආණ්ඩුව. මධ්‍යම ආණ්ඩුවේ පුරවැසියෙක් නම් ඕනම ප්‍රාන්තයක ජීවත් වෙන්න වැඩ කරන්න පුළුවන් කියන්නේ මධ්‍යම ආණ්ඩුව බලවත් වෙනවා. අනිත් එක තමයි ඉන්දියාවේ එකම අධිකරණ පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ අධිකරණ පද්ධතියක් හදලා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ ඉහළ අධිකරණ මධ්‍යම ආණ්ඩුවට දීලා පහළ අධිකරණ ප්‍රාන්තවලට දීලා තියෙනවා. එතකොට ප්‍රාන්ත නියෝජනය කරන්නේ පහළ අධිකරණනේ. පහළ අධිකරණ දීපු තීන්දුවක් අභියාචනය වෙන්න ඕන මධ්‍යම ආණ්ඩුව තුල. එහෙනම් මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් ඒව වෙනස් කරන්න. ඒ කියන්නේ ප්‍රාන්තවල බලය යටපත් කරන්න පුළුවන්. අනිත් එක තමයි ඉන්දියාවේ තියෙන ඒකීය රාජ්‍ය සේවයක්, ඒකීය පොලිස් සේවයක් මේ වගේ කාරණා මුල් කරගෙනත් ඉන්දියාව ඒකීය ලක්ෂණ පෙන්වුම් කරන රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට ওই ඉන්දියානු ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාත්මක වීමේදී ඒ සඳහා මූලික වෙච්ච පදනම් මූලධර්ම ටිකක් තියෙනවා. එකක් තමයි බලාපොරොත්තු වුණා ඉන්දියාව මුලින් ඉඳලා ශක්තිමත් ආණ්ඩුවක් හදන්න. විශේෂයෙන් ජාත්‍යන්තර අධ්‍යක්ීම් ওই බ්‍රිතාන්‍ය අටත්විත පාලනයෙන් ලැබපු අධ්‍යක්ීම් ඉන්දියාව කැඩී වෙන්වී යාම වළක්වා ගැනීම මෙන්න මේ වගේ සාධක මුල් කරගෙන ඉන්දියාවේ ආරම්භයේ ඉඳලම ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් හැදුවා. ඊළඟට ඉන්දියාව ව්‍යවස්ථාව මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වා වෙනස් කරන එක අමාරුයි කියලා. නමුත් ප්‍රායෝගික තත්වයේදී මධ්‍යම ආණ්ඩුවට ඕන විදියට ව්‍යවස්ථාව වෙනස් කිරීමේ නම්‍යභාවයක් ඉන්දියාව තුළ තියෙනවා. ඒක ප්‍රායෝගික තත්වයේදී සිදුවන දෙයක්. ඊළඟට ගත්තන් පස්සේ නීති සම්පාදනයේදී මූල්‍ය සබඳතාවලදී පරිපාලන සබඳතාවලදී අන්තර් ප්‍රාන්ත ගැටුම්වලදී මෙන්න මේ වගේ කාරණාවලදී ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත සම්බන්ධ වෙනවා. හැබැයි මේ සම්බන්ධයේදී මධ්‍යම ආණ්ඩුව පුළුවන් තරම් ප්‍රාන්තවල බලය යටපත් කරලා තියෙනවා. ඒක නිසා මේ හැම මූලධර්මයක් යටතේම ඉන්දියාව අර්ධ සංධීය ස්වරූපයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ සංධීය වුණාට ඒකීය ලක්ෂණ පෙන්වුම් කරනවා. ඒක නිසා ඉන්දියානු ෆෙඩරල් ක්‍රමය සංඝීය ලක්ෂණ සහිත ඒකීය ලක්ෂණ සහිත සංධීය ක්‍රමයක් හැටියට හඳුන්වනවා. ඒක නිසා අපි ඒක අර්ධ සංධීය ක්‍රමයක්, ක්වාසි ෆෙඩරල් නැත්නම් සංධීය රටක ඒකීය ලක්ෂණ සහිත සංධීය ක්‍රමයක් හැටියට සලකනවා. ඕක තමයි මේ ඉන්දියානු අර්ධ සංධීය ක්‍රමය කියන එකේ සවිස්තරාත්මකව නැති වුණත් සරලව මේ අර්ධ සංධීය ක්‍රමය විස්තර කරන්න පුළුවන් ක්‍රමවේදය බවටපත් වෙන්නේ. එහෙනම් ඔය දැනුමත් යම් ආකාරයකින් යොදා ගන්න යොදාගෙන ඔබගේ දැනුමට මේ එකතු කරගන්න පරිස්සමින් ඉන්න. සමාජයේ තියෙන වාතාවරණය අපි හොඳටම දන්නවා. රටේ ආර්ථිකය දැවැන්ත කඩාවැටීමක්, ආණ්ඩුවේ අස්ථාවරභාවයක්, දේශපාලන අස්ථාවරභාවයක්, හැම ශේෂ්ත්‍රයකම අස්ථාවරභාවයක් තියෙනවා. ඉතින් මේ අස්ථාවරභාවය තුළ මේ ගෝලීය වසංගත තත්වයක් නැත්නම් ග්ලෝබල් පැන්ඩමික් එකක් නිර්මාණය වෙලා තිනවා. ඉතින් ඒ වයින් පුද්ගලයාගේ ජීවිතවලට ප්‍රබල තර්ජනයක් තියෙනවා. ඉතින් මේ කාරණා දිහා බලනකොට අපි සමහරයක් වෙලාවට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැහැ. සෞඛ්‍ය උපදෙස් වලට පිටින් මොහොඩ රැලක් හැටියට හැසිරෙන අවස්ථාවක් තියෙනවා. සමහරක් වෙලාවට ආණ්ඩුවත් ගත්ත මොහොඩ තීරණ තියෙනවා මේ සම්බන්ධයෙන්. කොහොම හරි ආණ්ඩුව මොන මොහොඩ තීරණය ගත්තත් අපිට කමක් නැහැ. අපේ ජීවිත ආරක්ෂා කරගන්න, එන්නත ගන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න හැකිතා අනවශ්‍ය සම්බන්ධතා ගොඩ නගා ගන්න නැතුව හුදකලාව සංචරණය සීමා කරගෙන ජීවත් වෙන්න කියලා ඉල්ලන ගමන් හැමෝටම ජයෙන් ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. අදට මම ඔබට ඉදිරිපත් කරන කාරණාව මෙතනින් අවසන් කරනවා. හැමෝටම ආයුබෝවන්.